මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණීය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. රටේ නීතිය හා සාමය තහවුරු කිරීමට ක්‍රියාමාර්ග රැසක්. පොලිසියට අලුතින් දසදහසක්. මද්‍රව්‍ය නිවාරණ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම ළඟදීම. ජාතික ගුවන්විදුලියේ රජරට සේවයට නව රංගහලක් මුල්ගල තැබීම අද. අලුත් අවුරුද්දට ගම්බිම්බලා යන ජනතාව වෙනුවෙන් අද සිට අමතර ප්‍රවාහන සේවා. ජාතික පශු සම්පත් මණ්ඩලය ලාභ ලබන තත්ත්වයට. කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලයේ විදේශ පාර්සල් අංශයේදී ආනයනයේ තහනම් ගංජා තොගයක් රේගු භාරයට. න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් ඉරානය හා ලෝක බලවතුන් අතර සාකච්ඡා සාර්ථකයි. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය අද සිට. ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යංශීය උපදේශක කාරක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ රැස් විය. වත්මන් පාර්ලිමේන්තුව පත්වීමෙන් පසුව උපදේශක කාරක සභාව රැස් වූ පළමු අවස්ථාවයයි. කාරක සභාපති ධුරය විශේෂභාර ඇමතිවරයාට හිමිවන බැවින් ජනාධිපතිතුමා ඊට සහභාගී විය. නීති හා සාමය තහවුරු කර ප්‍රවර්ධනය සඳහා යෝජිත ක්‍රියාමාර්ග පිළිබඳ එහිදී කරුණු දැක්වූ ජනාධිපතිතුමා අවශ්‍යතාව අනුව රටේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථාන 196ක් අලුතින් ස්ථාපනයට සැලසුම් කර ඇතැයි පැවසීය. පොලිසියේ පිරිස් බලය වැඩි කිරීම සඳහා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයෙන්ම දසදහසක් අලුතෙන් බඳවා ගැනීමට නියමිතයි. ආබාධිත රණවිරුවන්ට දිවි ඇතිතෙක් ගෙවන වැටුප් හා දීමනා ඔවුන් මියගේ පසු ඔවුන්ගේ යැපෙන්නන්ටද දිවි ඇතිතෙක් ගෙවීම සඳහා අනුමැතිය ලබා ගැනීමට අදාළ ඇමති මණ්ඩල සංදේශය දැන් ඉදිරිපත් කර තිබේ. රණවිරු පවුල්වල ඉල්ලීම් නිරතුරුව ඉටු කරන බව පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා උද්ඝෝෂණ කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි අවධාරණය කළේය. උද්ඝෝෂණ පසුපැත ඇත්තේ වෙනත් අරමුණකි. පසුගිය කාලයේදී මෙන් උද්ඝෝෂකයන්ට වත්මන් රජය කිසිදු හිරිහැරයක් නොකරන බව එතුමා පැවසීය. මද්‍රව්‍ය නිවාරණය සඳහා වන ජාතික ප්‍රතිපත්තිය මේ වන විට සම්පාදනය කර අවසන්ය. ඒ ළඟදීම ප්‍රසිද්ධියට පත් කෙරේ. මද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේදී ආගමික උපදේශන භාවිත කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ආගමික අන්තවාදයේ ඇතුළත් පොතපත තහනම් කිරීම සම්බන්ධයෙන් මතු අදහසකට පිළිතුරු දුන් එතුමා එම තීරණය නිශ්චිත ආගමක් ඉලක්ක කරගත්තක් නොවන බවත් පොදුවේ සෑම ආකාරයකම ආගමික අන්තවාදයේ පිටුදැකීම අරමුණ බවත් සඳහන් කළේය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය වෙනුවෙන් ඉදිකෙරෙන අංග සම්පූර්ණ රංගහල සඳහා මුල්කල තැබීම ඇමති කිහිලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදුවේ. ශ්‍රී ලංකා ප්‍රංශ මිත්‍රත්ව රංගහල ලෙස ඒ නම් කෙරේ. වැය කෙරෙන මුදල රුපියල් කෝටි 17කි. ප්‍රේක්ෂකයන් 850 දෙනෙකුට එහි ආසන පහසුකම් පවතී. නවීනතම ආලෝක පද්ධතියක් සහ ශබ්ද උපකරණ පද්ධතියක් එය සතුය. ඉදිකිරීම මාස 8කින් අවසන් කිරීම ඉලක්කයයි. නව රංගහල ඉදිකිරීමෙන් අනතුරුව රජරට හර පද්ධතියෙන් ලෝකයේ හමුවට ගෙන යන වේදිකාවක් බවට මේ පත් කරගන්නා බව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රාදේශීය සේවා හා සංවර්ධන තුෂාර සඳනායක මහතා පවසයි.
2017 වසරේදී අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතියට සිදු කළ යෝජනාවකට අනුව රජරට සේවා එලිමහල් රංගපීඨය ගුවන්විදුලි සංස්ථාවට හිමි විය. මේ අතර රජරට සේවා 42 වෙනි සංවත්සරය වෙනුවෙන් විශේෂ උත්සව මාලාවක් සංවිධානය කර තිබේ. රජරට සේවා සංගීත සන්ධ්‍යාවෙන් බිහි වූ ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් විකසිත කුසුම් උපහාර ගී ප්‍රසංගය උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද පස්වරු 6:30ට ආරම්භේ. ජනමාධ්‍ය ඇමති කිහිලිය රමුක්වැල්ල මහතා එම අවස්ථාවට දෙක්වෙයි. එම අවස්ථාවට රජරටින් බිහි වූ ක්‍රිෂාන්තේ රන්දක නාලක අංජන කුමාර ඇතුළු ජාතික තලයේ කලාකරුවෝ රැසක් සහභාගී වෙති. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩබලන සභාපති එච් හේවගේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්තුරු ඇතුළු සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියහු පිරිසක්ද එම අවස්ථාවට එක් වෙති. රටටත් ජනතාවටත් ආශිර්වාද කරමින් ජාතික ගුවන්විදුලිය දිවෙන පුරා විහාරස්ථානවල සංවිධානය කරන රතන සූත්‍රය සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 157 වැන්න අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් අභියසදී අද පැවැත්වේ. ඒ පිළිබඳ අදහස් දක්වන විහාරාධිකාරී නුවර කලාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මෙහෙයවීමෙන් මේ වසංගත තත්ත්වයේ දුරු වී රටට ජනතාවට ලෝකයාට ශාන්තිය ලැබේවායි කියන උදාර අරමුණින් යුක්තව විහාරස්ථානවල පවත්වන රතන සූත්‍ර දේශනාව 157 වෙනි වාරය අද අනුරාධපුර ස්වර්ණමාලී මහා චෛත්‍යරාජන් වහන්සේ අභියස පැවැත්වීමට කටයුතු යොදාගෙන තියෙනවා. හවස 6:30 ඉඳලා සජීවීව මේ පිරිත් සජ්ජායනාවට ඔබට සවන් දීමට පුළුවන්. රතන සූත්‍රය ප්‍රධාන කොටගෙන කරන මේ සිත් පිරිත් සජ්ජායනාවෙන් එදා විශාලා මහනුවර පැවති තුන්බිය දුරු කර ගැනීම සඳහා දේශනා කළා. ඒ ඉතිහාස ප්‍රවෘත්තියත් සිහිපත් කරමින් රතන සූත්‍රයේ ආශිර්වාදයෙන් හා ත්‍රෝණයක් ධාතු තැන්පත් ස්වර්ණමාලී මහා චෛත්‍යරාජන් වහන්සේගේ ආශිර්වාදයෙන් ශක්තියෙන් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් රටට ජනතාවට යහපතක් වේවායි කියන මෛත්‍රී සහගත චේතනාව ඇතුව ඔබ පිරිත් ධර්මයේ ශ්‍රවණය කරන්න ඒ ආනිසංස ඔබට ලැබෙනවා ඇති. ත්‍රිවන් සරණයි. අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම්බලා යන ජනතාවගේ පහසු දෙසා අමතර බස් හා දුම්රිය යොදවා ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය කියයි. සාමාන්‍යයෙන් ධාවනය කරන සංඛ්‍යාවට වඩා ලංගම බස් රථ 1192ක් හා දුම්රිය 21ක් එම සමයේ ධාවනයට එක් කෙරේ. අමතර දුම්රිය ගමන් වාර 57ක් ක්‍රියාත්මක කෙරේ. අමතර පෞද්ගලික බස් රථ 1800ක් යොදවීමටද නියමිතයි. අද සිට ලබන 16 වෙනිදා දක්වා මෙම විශේෂ බස් හා දුම්රිය සේවා සාමාන්‍ය කාලසටහන් වලට අමතරව යොදවන බව අමාත්‍යාංශය සඳහන් කරයි. ජනතාවට උපරිම සේවයක් සැලසීම සඳහා ලංගම සේවක නිවාඩු අවලංගු කර තිබේ. ලංගම හා පෞද්ගලික බස් රථවලට අදාළව කටයුතු කරන සභාපතිවරුන් හා නිලධාරීන් වැඩසටහන් නියාමනය සඳහා කොළඹ කොටුව ප්‍රධාන බස් නැවතුම්පලේ පිහිටා ඇති ප්‍රධාන කාර්යාලයේ රැඳී සිටිනු ඇත. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ බස් රථවල ආසන ගණනට පමණක් මගින් රැගෙන යා යුතුය. රථවාහන නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණයට එය අනිවාර්යෙන්ම ලක් කෙරෙනු ඇත. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. People's Credit Card වලට මේ අලුත් අවුරුද්දේ 60% දක්වා ඇදහිය නොහැකි වට්ටම් සමග අසම සම දීමනා රැසක්. අඛණ්ඩව පාඩු ලබමින් තිබූ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ලාභය පසුගිය වසර 5ට සාපේක්ෂව රුපියල් ලක්ෂ 52කින් ඉහළ නංවා ගැනීමට හැකි වී ඇතැයි එහි සභාපති මහාචාර්ය මංජුල මාගමගේ මහතා කියයි. 2020 වසරේදී එම ලාභය ලබා ඇත්තේ රුපියල් කෝටි 321ක 2020 වසරේදී එම ලාභය ලබා ඇත්තේ රුපියල් කෝටි 320ක වාර්ෂික පිරිවැටුමක්ද වාර්තා කරමිනි. මේ වසරේදී වාර්ෂික පිරිවැටුම රුපියල් කෝටි 500 දක්වා ඉහළ නංවා ගැනීම ඉලක්කය බව සභාපතිවරයා කියයි. ඒ වෙනුවෙන් නිෂ්පාදන පිරිවැය අවම කර ගැනීමට අවශ්‍ය සත්ව ආහාර නිෂ්පාදනය 40% දක්වා ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කෙරේ.
ආනයනය තහනම් කර ඇති කුෂ් නැමති ගංජා ප්‍රභේදයෙන් ග්‍රෑම් 278ක් හා මෙතපොටමින් අඩංගු එක්සටිසේට් පෙති 400ක් රේගු මද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරියහු ඊයේ තම භාරයට ගත්හ. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 70ක් පමණ වේ. කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලයේ පිහිටි විදේශ පාර්සල් අංශයේදී අහංගම, වීරහැර, හෝමාගම හා මහනුවර ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 30 දෙනෙකුට එවන ලද පාර්සල් 5ක එම මද්‍රව්‍ය තිබිනි. එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය හා ජර්මනියන් රටවලින් ඒවා මෙරටට එවා ඇතැයි රේගෝ විමර්ශනවලදී හෙළිවිය. මෙම භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මද්‍රව්‍ය නාශක අංශයට බහර දෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක නීති කටයුතු පිළිබඳ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසයි. සිද්ධිය පිළිබඳ රේගුව පුල් විමර්ශනයක් සිදු කරයි. රත්නපුර කලාපයේ සියලු පිරිවෙන්වල ඉතිහාස විෂය උගන්වන ආචාර්යවරුන් 30 දෙනෙකුට ටැබ්යන්ත්‍ර බෙදාදීම කිරියල්ල චිත්‍රානන්ද මූලික පිරිවෙනේදී පසුගියදා සිදුවිය. රාජ්‍ය ඇමති විජිත බේරුගොඩ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එම අවස්ථාවට එක්විය. ඉතිහාස විෂය පිළිබඳ ඵලදායී අධ්‍යාපන රටාවක් හඳුන්වා දීම හා ඉතිහාස විෂය ජනප්‍රිය කරවීම අරමුණු කර ටැබ්යන්ත්‍ර බෙදාදීමේ සුහුරු පොත්ගොල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. රණවිරුවන් වෙනුවෙන් ඉඩම් පිරිනැමීමේ උත්සවයක් යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නිල්සන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා මූලස්ථානයේදී ඊයේ පැවැත්විනි. ඉඩම් හිමි වූ රණවිරුවන්ට සභාපතිනිය එහිදී ඔප්පු පිරිනැමුවාය. ඔවුන් සඳහා ඉදිරියේදී නිවාස ඉදිකර දීමට නියමිතයි. මාතර උඩාපරැක්ක ප්‍රදේශයේ පිරිසක් එම ඉඩම් රණවිරුවන් වෙනුවෙන් පරිත්‍යාග කර තිබේ. ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා අධ්‍යාපන ප්‍රවර්ධන හා සංස්කෘතික අංශය සංවිධාන කරන සිනමා කතිකාව දෙවනාදියර සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී අද පස්වරුවේ පැවැත්වේ. හෙළිදරව් කිරීමේ දේශපාලන කතිකාව එහි මාතෘකාවයි. කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්මදිසානායක මහතා ප්‍රධාන දේශනය පවත්වයි. පීපල්ස් ක්‍රෙඩිට් කාඩ් වලට මේ අලුත් අවුරුද්දේ 60% දක්වා ඇදහිය නොහැකි වට්ටම් සමග අසම දීමනා රැසක් අදම ළඟම මහජන බැංකුවෙන් ඔබේ ක්‍රෙඩිට් කාඩ් පත අයදුම් කරන්න. මෙම දීමනාව අප්‍රේල් 30 දක්වා පමණයි. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. දෙව්ලපිටිය පෑලියගොඩ හා බන්ධනාකාර කොරෝනා පොකුරුවලින් වාර්තාවේ තියේදී සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 89341 දක්වා ඉහළයයි. ඊයේ ආසාදිතයෝ 309 දෙනෙක් හඳුනාගනු ලැබූහ. මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 593 දක්වා ඉහළයයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ මරණ 2ක් තහවුරු කළේය. දෙහිවල ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු හා කොණ්ඩාවිල් ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක එලෙස මියගොස් තිබේ. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. ගාල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට ඇති වර්ණ සංඥා නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බවට නගරවාසීන්ගෙන් චෝදනා නැගේ. මාතර මාර්ගය, කොළඹ මාර්ගය, ගාල්ල කොටුව දෙස ඇති මාර්ගය හා හැවලොක් පෙදෙස මන්සන්තියේ එම වර්ණ සංඥා පිහිටා තිබේ. කොළඹ දෙස සිට පැමිණ හැවලොක් පෙදෙසට හරවන වාහන සඳහා කොළ එළිය දැල්වෙන විට හැවලොක් පෙදෙස සිට බස් නැවතුම්පොළ දෙසට ඇති පදික මාරුවේද කොළ එළිය දැල්වේ. එම නිසා පදිකයන් දැඩි අවදානම් තත්වයකට ලක්වන අතර රියදුරෝධ මහත් අසීරුතාවට පත්වෙති. ගාල්ල නගරේ ප්‍රධාන පාසල් කිහිපයක සිසුහු ඇතුළු විශාල පිරිසක් මෙම පදික මාරුව භාවිත කරති. අනතුරක් සිදුවීමට පෙර මෙම වර්ණ සංඥාපූර්ව නිසි පරිදි සකස් කරන්නයි නගරවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිතුමනි, මේ ඔබේ අවධානයටයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය අවුරුදු මාසේ වාසිය අතර සුපිරිම වාසිය පීපල්ස් ලීසිං පොලි වාසී. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්න සැමට 25% පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 0112 කොන්දේසි සහිතයි. පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා.
න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් ඉරානය හා ලෝක බලවතුන් අතර ඔස්ට්‍රියාවේ ව්‍යාන නගරයේදී පැවති සාකච්ඡා සාර්ථක වේ. ඒ අනුව මීළඟ සාකච්ඡා වටය අද පැවැත්වීමට නියමිතයි. ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා 2018 දී න්‍යෂ්ටික ගිවිසුමෙන් ඒකපාර්ශ්විකව ඉවත්වීමට තීරණය කිරීම අන්තර්ජාතික මට්ටමින් දැඩි අවධානයට ලක් වූ කරුණකි. ඇමරිකාව හැර සෙසු සිළු රටවල් තවමත් 2015 න්‍යෂ්ටික ගිවිසුමට පක්ෂපාතීව සිටිති. කෙසේ වෙතත් මෙවර සාකච්ඡාවලදී ඇමරිකාව ගිවිසුමට යලි සම්බන්ධ වීම කෙරෙහි අවධානය යොමු වන ඇත. චීනය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය හා බ්‍රිතාන්‍යය සාකච්ඡාවට සහභාගී වන සෙසු රටවල් වෙයි. ඉන්දියාවේ සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කා රෝහලෙන් පිටවයයි. කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මීට සතියකට පමණ පෙර ඔහු මුම්බයි රෝහලකට ඇතුළත් කරනු ලැබීය. 2013 දී ක්‍රිකට් පිටෙන් සමුගත් තෙන්ඩුල්කා ටෙස්ට් තරඟ 200කට සහභාගී වී ලකුණු 15921ක් රැස් කරගෙන තිබේ. ඊට අමතරව එක්දින තරඟ 463කදී ඔහු ලකුණු 18426ක් රැස් කළේය. ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව යලි ඉහළ යමින් පවතී. ගෙවී ගිය දින 8 තුළ එරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 90000කට ආසන්නය. අවුරුදු මාසේ වාසිය අතර සුපිරිම වාසිය පීපල්ස් ලීසිං පොලි වාසි. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්නා සැමට 25%ක පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 0112266300 කොන්දේසි සහිතයි. පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන එන්නේ CIB අවුරුදු සමගින් අප්‍රේල් 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා සෑම විල්පතකටම වටිනා තෑගි බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වට්ටම් අපේම තැනකින් අපේම දෙයක් CIB. රජයේ සංවර්ධන වැඩපිළිවෙල යටතේ මේ වන විට දිවෙන පුරා සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. මේ වැඩසටහන යටතේ ග්‍රාමීය ජනතාවට සෙත සැලසීමේ අරමුණින් සෑම ගමකම බලාපොරොත්තු ඉටු කිරීමට දිවෙන පුරා ග්‍රාමීය පාලම් 5000ක් ඉදිකිරීමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ රාජ්‍ය සංවර්ධන නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති DPM චන්දන මහතාගේ අධ්‍යක්ෂණය යටතේ සිදු වෙනවා. දරුවන් ඒදඬු පාලම් වලින් එගොඩවන ස්ථාන, ජනතාවට කෘෂිභෝග ප්‍රවාහනය කර ගැනීමට දුෂ්කර ස්ථාන වැනි රට පුරා ඇති අත්‍යවශ්‍ය ස්ථාන හඳුනාගෙන ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ කටයුතු මෙහිදී සිදු කරනවා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙලේ කිලෝමීටර් ලක්ෂයක් කාපට් කිරීම සහ ග්‍රාමීය මාර්ග 5000ක් අලුතින් ඉදිකිරීම යන ව්‍යාපෘති කිහිපයක් මාර්ග සංවර්ධනයට අටත්ව හඳුන්වා දී තිබුණා. එමෙන්ම මෙවර එතුමාගේ අයවැය ප්‍රකාශයේ නිදහස් දින ජාති අමතා කළ ප්‍රකාශයෙන් මේ සම්බන්ධව දැනුවත් කර තිබෙනවා. ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ බැසිල් රාජපක්ෂ මැතිතුමා තමයි සෑම ගමකම බලාපොරොත්තු ඉටු කිරීමට පාලම් 5000ක් හදන වැඩපිළිවෙල හඳුනා ගත්තේ. ඉන්පසුව තමයි ජනාධිපතිතුමා මේ වැඩසටහන සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙලට ඇතුළත් කළේ. මෙයින් පාලම් 150ක් ඉදිකිරීමේ වැඩ කටයුතු දැන්ටමත් ආරම්භ කර අවසන්. මේ වැඩසටහන පසුගිය සතියේ ආරම්භ කළා. මේ අවුරුද්දේ පාලම් 1000ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන්නේ. ඒ අතරින් ගොඩනැගෙන මේ පාලම් 150 වැඩ කටයුතු ඉදිරි මාස 3 ඇතුළත නිම කිරීමයි බලාපොරොත්තුව. සෑම මාසයකම පාලම් 100ක වැඩ කටයුතු ආරම්භ කර මාස 3න් 3ට වැඩ කටයුතු නිම කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. රජය මගින් රුපියල් මිලියන් 9500ක් මේ වර්ෂය සඳහා වියදම් කරන්න වෙන්කොට තිබෙනවා. ඉදිරි වසර 4 තුල සියලු ඉදිකිරීම් නිම කිරීමට රුපියල් බිලියන 45ක් පමණ වැය කිරීමටයි බලාපොරොත්තු වන්නේ. ඒ සඳහා සියලු මුදල් මේ වන විට වෙන් කර අවසන්. උදා වී ඇත්තේ සෞභාග්‍යවත් උදාර දේශයක් ගොඩනැගීමේ සමයයි. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එක්ව වැඩ කරමු. එක්ව වැඩ කර රට ගොඩනැගීමට පෙළ ගැසෙමු. වෙනස්ව සිටීමට බිය නොවෙමු. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් අප්‍රේල් 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා සෑම විල්පතකටම වටිනා තෑගි බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වට්ටම් අපේම තැනකින් අපේම දෙයක් CIB. ක්‍රීඩා පුවත් ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භයි. ප්‍රථම තරඟයේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම හා රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායම අතර චෙන්නයිදී පැවැත්වේ. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම රෝහිත් ශර්මා මෙහෙවන අතර රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම විරාත් කෝලි මෙහෙවයි.
ඩුබායිහිදී IPL ක්‍රිකට් කිරුළ හිමි කරගත් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම තම මව්බිමේදී තරඟබිමට පිවිසෙන්නේ එම කිරුළ රැකගැනීමේ අපේක්ෂාවෙනි. කොවිඩ්-19 වසංගතයේ ඉන්දියාව තුළ සීඝ්‍ර ලෙස පැතුර යන කාලවකවානුවකදී ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලිය පැවැත්වීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇත. සෞඛ්‍ය මාර්ගෝපදේශ පූර්ණ ලෙස අනුගමනය කරමින් තරඟාවලිය පැවැත්වන බව සංවිධායකයෝ පවසති. කණ්ඩායම් දෙක අතර මෙතෙක් තරඟ 10ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 8ක් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ජයගෙන තිබේ. මුම්බයි ඉන්දියන් කණ්ඩායමේ පුහුණුකරු ලෙස මහිල ජයවර්ධන මහතා කටයුතු කරයි. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තේරීමේ තරඟාවලිය අවසන් දිනය අදයි. අවසන් ඉසව් කිහිපයක් අද පැවැත්වෙන අතර මීටර 800 කාන්තා ඉසව්ව කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු වී තිබේ. ආසියානු ගෘහස්ත ශූරතා රන් පදක්කම්ලාභිනී ගයන්තිකා අබේරත්න, ආසියානු ශූරතා රන් පදක්කම්ලාභිනී නිමාලී ලීනාරච්චි හා සාෆ් රන් පදක්කම්ලාභිනී ඩිල්ෂි කුමාරසිංහ එහිදී තරඟ වදිති. මීටර 800 ධාවනි සව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන්නේ ගයන්තිකා අබේරත්න ක්‍රීඩිකාවයි. ෆැමිලි රන් සැටඩේ දිවීමේ හා ඇවිදීමේ ක්‍රීඩා වැඩසටහන කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියසින් හෙට ආරම්භයි. ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක පාපන්දු සිකුරාදා සහ පාපැදි ඉරිදා වැඩසටහන් වලට අමතරව සෑම සෙනසුරාදා දිනකම එය පැවැත්වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය වීමත් සමග ජාත්‍යන්තර ගුවන් සමාගම් 11ක් ශ්‍රී ලංකාවට යලි ඍජු ගුවන් ගමන් ආරම්භ කර ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියයි. කටාර් ගුවන් සේවය, එමිරේට්ස්, තුර්කි ගුවන් සේවය, කුවේට් ගුවන් සේවය, යුක්‍රේන ගුවන් සමාගම, ඕමාන ගුවන් සමාගම ආදිය ඒ අතර වෙයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියට පෙර 2019-2020 කාලයේ ගුවන් සමාගම් 35ක් ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන් ගමන් පවත්වාගෙන ගියේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ගම්බිරිස් කිලෝවක් රුපියල් 800කට මිලදී ගැනීමේ වැඩපිළිවෙලක් රජය ආරම්භ කර තිබේ. උක්, බඩේරඟු, කජු, ගම්බිරිස් ඇතුළු කුඩා වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් එම මිලදී ගැනීම සිදුවේ. රජයේ මැදිහත් වීමට පෙර අතරමැදි වෙළඳුන් ගම්බිරිස් කිලෝවක් මිලදී ගත්තේ රුපියල් 300ත් 400ත් අතර මිලකටයි. දිවයිනේ ප්‍රදේශ රැසක ගම්බිරිස් වගාකරුවන් මුහුණ දී ඇති ගැටලු කෙරෙහි අවධානය යොමු කරමින් රජයේ ගම්බිරිස් මිලදී ගැනීමට ඉදිරිපත් විය. මෙතන වැඩ කිරිගහට යන්න වගේලු. ඇත්තද මල්ලි? නැතුව ළමයිට උගන්වන්න, ගෙවල් හදන්න, ඉඩම් ගන්න. බිස්නස් කරන අයමත් ගොඩක් ඉනවලුනේ. ඔව්. අනිකන හැම කෙනාම දියුණු වෙනවනේ. අක්කලට නිසා කියන්නේ ත්‍රිවිල් එලෝපු මට වෑන් එකට පාර පෙන්නුවෙත් මෙතන ඉන්නේ. මේ තියෙන්නේ තැන. ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන. දියුණු වෙන අය එන LOLC සමූහය. එන්න දියුණු වෙන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම.
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව සබරගමුව මධ්‍යම දකුණ සහ බස්රාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය. ලබන 14 වෙනිදාත් එක් සූර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතී. අද දහවල් 12:12ට කිරින්දගම බකුණාවල පාදෙනිය එළගොමුව යෝධගනාව බලු කැකුළු කඩ සහ කුමනාරු යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී. කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. යලි සිරස්තල රටේ නීති හා සාමය තහවුරු කිරීමට ක්‍රියාමාර්ග රැසක්. පොලිසියට අලුතින් දසදහසක්. මද්‍රව්‍ය නිවාරණ ජාතික ප්‍රතිපත්තිය එළි දැක්වීම ළඟදීම. ජාතික ගුවන්විදුලි රජරට සේවයට නව රංගහලක් මුල්ගල තැබීම අද. අලුත් අවුරුද්දට ගම්බිම්බලා යන ජනතාව වෙනුවෙන් අද සිට අමතර ප්‍රවාහන සේවා. ජාතික පශු සම්පත් මණ්ඩලය ලාභ ලබන තත්වයට. කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලයේ විදේශ පාර්සල් අංශයේදී ආනයනය තහනම් ගංචා තොගයක් රේගු භාරයට. න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් ඉරානය හා ලෝක බලවතුන් අතර සාකච්ඡා සාර්ථකයි. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය අද සිට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට. උදැසන ප්‍රවෘත්ති ඉන් සමත්යි.